අයිබෝවන් සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ ජීවිතය සුපසන් කරගන්නටත් සුපසන් කරගත් ජීවිතය තුළ සත්පුරුෂයෙකු වශයෙන් කාලය ගත කරන්නටත් ඔබට මඟ කියා දෙමින් ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව සතියේ සෑම සිකුරාදා දවසකම උදෑසන 8 සිට 9 දක්වා වූ සජීවී හෝරාව තුළ ඔබ වෙනුවෙන් විකාශනය කරන සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහනයි අදත් මෙලෙසින් ආරම්භ කරන්නට අපි සෝදානම් වන්නේ. පින්නතුනේ ජීවිතය පිළිබඳව අපට අර්ථාන්විත යමක් පැහැදිලි කර දෙමින් අද දවසේදීත් සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන තුළින් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරන්නට අපේ සුපුරුදු ආරාධනාව පිළිගනිමින් වැඩ සිටින බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම්සන සුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාද පවත්වමින් අදත් වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සදහවත්නි සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන තුළ මේ කාලවකවානුව තුළ අපි සාකච්ඡාවට ලක් කරමින් අවබෝධ කරගන්නට කටයුතු කරන්නේ නීවරණ ධර්මතාවයන් පිළිබඳවයි. ඒ අනුව පංච නීවරණ ධර්මතාවයන් තුළ අන්තර්ගත වන්නා වූ කාමච්ඡන්ද කියන නීවරණ ධර්මතාවය පිළිබඳවත් ඒ වගේම ව්‍යාපාද කියන ධර්මතාවය පිළිබඳවත් අපි පසුගිය වැඩසටහන තුළදී අපේ දේශකයන්න් වහන්සේගෙන් අපි දැන කියා ගන්නට අවබෝධ කරගන්නට කටයුතු කළා. ඉතින් ඔබට ඒ පසුගිය වැඩසටහන් අපේ YouTube නාලිකාව හරහා නරඹන්නට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඉතින් අද දවසේදී අපි ඒ පසුගිය දේශනාවන් වල ආభాෂයත් ලබා ගනිමින් නීවරණ ධර්මතාවයන් තුල අන්තර්ගත වන්නා වූ තුන්වන කාරණාවන තීන මිද්ද කියනා වූ ධර්මතාවය පිළිබඳවයි අපි අද දවසේදී අපේ දේශකයන්න් වහන්සේගෙන් දැන කියා ගන්නට අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ අද මේ වැඩසටහන ඔබ වෙනුවෙන් නරඹන්නට ශ්‍රවණය කරන්නට සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වෙනවා. අපි වැඩසටහන ආරම්භ කරන්නට පෙර ආතුව ඒ පින්වත් පිරිසට ගෞරවයෙන් ආරාධනා කරනවා. ප්‍රථමයෙන්ම මල්වට්ටිය ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඒ අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් අද දවසේදී සම්ප්‍රදායානුකූලව දේශනාව ආරම්භ කරන්නට දැහැත් වට්ටිය පිළිගන්වන්නට. පින්නතුනේ අනුව අද මෙලෙසින් සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ අදට 75 වන ජන්මදිනය ගෙදී තිබෙන පාදෙනිය කරගස්වැව පදිංචි DMT දිසානායක මණිකේ ගුරු මාතාව ප්‍රධාන ඒ පින්වත් දූ දරුවන් පිරිස විසින්. ඉතින් එතුමියටත් අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ජන්මදිනයක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන අපි ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ගෞරවයෙන් ආරාධනා කරනවා දැහැත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට. සදහැපතුනි මා ඉහත සඳහන් කළ ආකාරයට අද දවසේ වැඩසටහන තුළ අපි සාකච්ඡාවට ලක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ තීන මිද්ද කියන නීවරණ ධර්මතාවය පිළිබඳව විශේෂයෙන්ම අලසකම පිළිබඳව සැකෙමින් විදහා දක්වන්නා වූ මේ ධර්මතාවය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැන කියා ගැනීම අවබෝධ කර ගැනීම කාලෝචිත කාරණාවක් බවට පත් වෙනවා විශේෂයෙන්ම වර්තමාන සමාජය තුළ කාලය ගත කරද්දී. ඉතින් මේ පිළිබඳව අද දවසේ මේ පුණ්‍යවන්ත හෝරාව තුළ අර්ථාන්විතව දේශනාව සිදු කරන්නට අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමින් ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා අපි හැම දිනවම උතුම් තිසරණ සහිත වූ පංචශීලයේහි පිහිටුවන හැටියට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ඒ තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් සුපසන් ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි අද පින්වත් වූ දායකත්වයේ ගෙන කටයුතු කරන තම ජන්මදිනය සිහිපත් කරන DMT දිසානායක මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටමත් මේ රටෙහි හෝ ලොව කොතැනක හෝ වෙසෙමින් මේ දෙසුම ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අප පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් ඒ වගේම සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සැවමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ උතුම් වූ සිව්සස් දහම් අවබෝධයේ පිණිස යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි
පළමු කොට ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්ධන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්තිමේ අජ්ජත්තං තීන මිද්ධන්ති පජානාති. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි. සදහවත් පින්වත්නි, නැවතත් පින්වත් ඔබතුමියන්ට 75 වෙනි ජන්මදිනය වෙනුවෙන් සියක් ආයු හෝ දීර්ඝ සම්පන්නියෙන් මේ දරුවන් ඥාති හිත මිත්‍ර සියලු දෙනාමත් අසුරු නිසරු කරන ආශ්‍රය නිශ්‍රය කරන හැම දෙනා සමගිනුත් ධර්මානුකූල පැවැත්මක සෝවත්තිකෝ පීති ගමනියෝ සුවසේ නිරාමිස ප්‍රීතියෙන් යුතුව ධර්මාබෝධයේ පිණිස මඟ සලසා ගන්න
ඒ තුනුරුවන් සතු අනන්ත ගුණ බලයේ ශක්තියක්ම වේවායි පළමු කොට ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ජීවන්ත පුතේ මේ රටේ හෝ ලෝකයේ කොතනක හෝ වෙසමින් මේ දේශනාව ශ්‍රවණය කරනකොට සමහර දරුවන්ට දින කීපයකට පෙර ආතුව ගෙවුණු තමන්ගේ මව් දෙමව්පියන්ගේ උපන්දින ඉදිරි දින කීපය තුළ මේ මාසයේ යෙදෙන මව් දෙමව්පියන්ගේ උපන්දින මතකයට නැගෙනවා නම් ජීවිතේ මුලින්ම මගේ පුතේ දුවේ කියලා ඔබ හිතට දැනෙන්න කතා කළ ඔබ සුවපත් කළ ඒ දෙමව්පියෝ වෙනුවෙන් මේ පින්වත් දිසානායක මව්තුමියන්ගේ උපන්දිනයේ දවසේ ඒ සියලු මව් දෙමව්පියන්ටත් ධර්මාබෝධයෙන් ලැබෙන දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ප්‍රයෝජන ලබන්නට හැකියාව ශක්්‍යතාවයේ ලැබෙන නිදුක් බව නිරෝගී සම්පන්නියෙන් යුතු යහපත් වූ උපන්දිනම වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද මේ දේශනාව සාකච්ඡාව සඳහා අපි ආශ්‍රය කරගනු ලබන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව යටතෙහි ධම්මානුපස්සනාවෙහි නීවරණ ධර්ම පිළිබඳව පවත්වාගෙන එන සදහම් පෙළෙහි අද දවසේ මේ සඳුන් ජීවන්ත පුතා සඳහන් කළා වගේ තීන මිද්දය පිළිබඳවයි. සරල අදහසකින් සඳහන් කළොත් තීන මිද්ද යනු සිතේ සහ ගතේ ඇතිවන අලස ගතිය, මලානික ගතිය. අපිට වැටහෙන වචනින් සඳහන් කළොත් නිදිමත ස්වභාවය. එතකොට මේ නිදිමත ස්වභාවය හැටියට දකින්නේ අර දැස අඳුරු වෙමින්, නිදිබර වෙමින්, ගෙල හිස පැත්තකට යොමු වෙමින් හෝ ඉදිරියට යොමු වෙමින් පවත්නවා කියන නිදිමත ගතියම නෙමෙයි. ඒක සංකේතයක් පමණයි. තීන මිද්ද කියන වචනයෙන් නීවරණ ධර්මයක්. ධර්මයේ මාර්ගය අහුරනවා. එතකොට සිත ධර්මයේ තුල එකඟ කරන්න, සමාධිය දියුණු කරන්න නොහැකියාවක් ඇති වෙනවා. ශක්්‍යතාවයේ හැකියාව නැතිව යනවා. දැන් කර්ණීයමෙත්ත සූත්‍රයේ සක්කෝ කියන්නේ කුසල් මාර්ගයේ තුල සන්තම් පදං ශාන්ත පදයේ කිව්වේ නිවන. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. ඒ මඟ වෙනුවෙන් සිත සිහිය යොමු කරන්න හැකියාවක් තිබෙනවා. සක්කෝ කිව්වේ හැකියාව. එතකොට අන්න ඒ ශක්්‍යතාවය නීවරණ ධර්ම පහම නිසා නැතිව යනවා. තීන මිද්දයත් ඒ වගේම තමා තුළම ඇතිවන තමාටම බොහෝසේ විපත් ඇති කරන ධර්ම මාර්ගයේදී නීවරණ ධර්මයක් මාර්ගය අහුරනවා. නීවරණ ධර්ම සූත්‍රවලදී පැහැදිලි කරනවා පින්වත්නි, අපි ගිය අවස්ථාවන් වලදී සඳහන් කරා ගංගාවක් ගලාගෙන යනකොට මගදී ඒ පැතිවලට විසිරෙන ආකාරයට පැතිකඩ කැපුවොත් මාර්ගය සකසල දුන්නොත් දිගට ගංගාව ගලන්න බැරි වෙනවා. ඒක එතනින් විසිරීලා යනවා. අන්න ඒ වගේ මේ නීවරණ ධර්ම වලට හසු වුණාම ධර්ම මාර්ගයේ තුල හිත සමාධියට ගෙනෙන්න බැරි වෙනවා. සමාධිය කියන්නේ කුසලාරම්මණයන් කෙරේ සිත සිහිය පිහිටුවීම අපහසු වෙනවා. ඒක මොන වගේද කියලා ඔබට මේ දිනවල දැනෙනවා ඇති. ජීවිතේ බොහෝ කාලයක් අපි පුරුදු කළ සීල සමාධි ප්‍රඥා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පටන් මේ ගුණ දැන් බොහෝ පිරිසකගේ සිත්වලින් ඈත්ල යන බව, ලෞකික අරමුණු ගැටලු ඉදිරියේ අපි බලවත් වූ මනසකින් සිහිය පිහිටුවාගෙන නැගී සිටිය යුතු තැන ඒ ගුණධර්ම බැහැර වී යාම ගැටලු සහගත බව ඔබට දැනෙනවා ඇති. කෙසේ වෙතත් මේ නීවරණ ධර්ම මාර්ගය බලවත් ලෙස අහුරනවා. කුසල් මාර්ගය අහුරනවා, සම්මා ප්‍රඥාව නැති වෙලා යනවා, ලෝභ දෝෂ මෝහයන්ට උපකාර කරනවා, දුගතියට මාර්ගය හදනවා, නිවන් මගෙන් බැහැර වෙනවා, පාපේ පක්ෂය ගන්නවා, කුසලයට විපක්ෂ වෙනවා. මේ ආදී වශයෙන් මේ නිවර්ණ ධර්මවල ක්‍රියාවලිය සිද්ධ වෙගෙන යන්නේ. ධර්ම කතාවේ පෙන්눔 කරන්නේ දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නිවර්ණ ධර්ම පහම අරගෙන සඳහන් කළොත් ඒක හොඳ පැත්ත ගත්තොත් ඒකෙන් බැහැර වෙනකොට මේ නිවර්ණ ධර්මයේ පහෙන් බැහැරනකොට අපි කාමච්ඡන්දේ කිව්වේ අරමුණක දැඩිව ඇලීම. දැඩිව ඇලීම. ධර්මානුකූල පාවිච්චි කරන වචනේ උපාදානයි කියන වචනේ ඔබට මතක ඇති. එහෙමයි. සතර හතිපට්ඨානයේ පුරාම පෙන්눔 කරන අවිජ්ජා දෝමනස කියන්නේ දැඩි ආසාව සහ දුම්නස ගැටීම.
මේක ඊටාම සියුම්ව දැකගත යුතු දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ තාපසයෝ හෝ පාරමී ධර්ම පුරණ අවස්ථාවේ බෝධිසත්ව අවදියේ අරමුණක් තිබුණා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණේ ලැබුව අවස්ථාවේ පටන් අරමුණක්. තමනුත් මේ සත්‍ය අවබෝධය ලැබලා බුදු වෙලා අන් අයටත් මේ මාර්ගය පෙන්눔 කළ දුකින් නිදහස් කරනවා කියන අදහස. එතකොට එතන කැමැත්තක් තිබුණේ. එතකොට ඒ කැමැත්ත තුල කුමක්ද එතන තිබුණේ? එතන ඡන්දය කියන කැමැත්ත තුල තිබුණේ නිදහස් වීමක්. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිතෙන් අරමුණු දැඩිව ගැනීමෙන් නිදහස් වෙන්න තියෙන කැමැත්තක්. එතකොට ඒ කැමැත්ත ගැටලුවක් නෑ. ඒක කල යුතුයි. දැන් වර්තමානයේ පුතේ ප්‍රායෝගිකව ගත්තොත් දැන් ඉගෙන ගන්න දරුවන්ට කුමක්ද කියන්නේ? දරුවනේ ශාරීරික පීඩාවන් ලබන්න ඕනේ නෑ. භාජනයකට උනත් අපි වතුර වක් කරන්නේ භාජනයේ ප්‍රමාණයට. ඊට එහාවක් කරන්න ගියොත් ඒක ඉහිරිලා යනවා. ඒ වගේ ඔබට දරන්න පුළුවන් ස්වභාවයට කායික මානසික නිරෝගී සුවය තබාගෙන යහපත් වූ අරමුණු වෙනුවෙන් අදිෂ්ඨානයෙන් ධෛර්යයෙන් උත්සාහයෙන් කටයුතු කරන්න. ඒ වෙනුවෙන් සිත ඔසවලා තබන්න. එතකොට ඒ දරුවා උගන්නලා තණ්හාම දමාන දිට්ඨියට ගෙනෙන කෙන අදහස නෙමෙයි. නුඹ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය පවත්වන්න නුඹට නුඹ යහපතක් ලෙස පාත්ත ගන්න නුඹ සුදුස්සෙක් වෙන්න. ලෞකික වශයෙන් බාහිර විෂය ඥානයත් එක්ක බාහිර විෂය ඥානය කියනකොටත් ලෝභ දෝෂ මෝහ බැහැර වෙන විෂය ඥානයක් වෙන්න ඕන. නැතුව නපුරුකම් කරන්නවත් ලෝකයට විපතක් කරන්න දැනුමක් ලබනවා කියන තැන නෙමෙයි. ලෝභ දෝෂ මෝහ බැහැර කරගෙන ලෞකික විෂය ඥානෙන් නුඹට සුදුස්සෙක් වෙන්න. ඉන් අනතුරු අන්නයටත් යහපතක් කරගෙන ඒක හඳුන්වනවා සේවය, රැකියාව, වෘත්තිය ආදී වශයෙන් ඒ දේවලුත් කරගෙන නුඹ ජීවත් වෙන්න බලවත් වූ කැමැත්තකින් මේ දේ කරගෙන යන්න. එක්තන තණ්හා මදමානයන්ට ප්‍රධානත්වයක් ලැබෙන්නේ ලෞකිකත්වයේ තුල විනය ශික්ෂණයේ සීලය අනුව කරගෙන යන්න. ඉන් අනතුරු උසස් අධ්‍යාපනයේ ඔබේ අභිමත පරිදි විවාහයේ දරුවෝ, ගේදර යුතුයකම් මේ සියල්ලම. එතකොට පසුබිම තුල බෞද්ධ දර්ශනයෙන් අපි උගන්වනවා මේ පිදුමල් පරවැල යනවා වගේ පුංචි කාලේ ඉඳලම අපි දුටු පුරුදු කළ නිදසුනනේ මල් පූජා කරන ලද මල් සමග ජීවිතයට අවබෝධයක් ලැබීම. ඒ වගේ පණ ඇති පණ නැති සියල්ලම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විශ්‍රයාමෙන් නැතු වෙනවා. එහි අදහස අනිච්ච දුක්ඛ අනත්තනං උති ලක්ෂණ ධර්මයට යට. අන්න ඒ ටික ටිකවත් පුංචි කුඩා කාලේ පටන් ඒ අවබෝධයේ ඔස්සේ දැන් උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් ඔබ විවාහයේ දරුවෝ ගේදර යුතුයකම් ඔබ කියන සමාජ සේවය මේ සියල්ල සිද්ධ කරනවා. හැබැයි කිසිවක් කෙරේ අභිජ්ජා නැහැ. අයන්න මා ප්‍රාණ බියන්න දන්තජ ජයන්න මා ප්‍රාණ ජයන්න අභිජ්ජා නැහැ. දැඩි ආසාවක් නැහැ. දැඩි ආසාවක් කිව්වේ මගේය මම වෙමි මගේ ආත්මය මගේ වසඟය මට පාත්ත ගන්න පුළුවන්. එහෙම ගත්තොත් පස්පවුලට යමු වෙනවා. දැඩිව හිතෙන් ගත්ත තැන නිසා නේද? ඒක එහෙම වෙන්න බෑ. මේක කොහොම හරි ගන්න ඕන. කොහොම හරි ඇති කර ගන්න ඕන. එතකොට ප්‍රාණඝාත කරනවා. සොරකම් කරනවා. ඉන්ද්‍රියන් වර්ධවා සතුටු කරනවා. බොරු කියනවා. මදේට ප්‍රමාදයට හේතු වෙන මත් අතර මද්ද්‍රව්‍ය වැනි දෙයට ආදී වශයෙන් පස්පව් දස කුසල වලට යමු වෙනවා. අකමැති අරමුණේ තදින්ම ගැටෙනවා. ඒ දේ සිද්ධ වෙනවා. එහෙත් ධර්මානුකූල අවබෝධයෙන් අපි දැන් මේ සරලව විස්තර කරමින් සිටිනවා වගේ ඉගෙනීම රැකියාව වෘත්තිය විවාහයේ දරුවෝ යුතුයකම් වශයෙන් පාත්තනකොට අර ප්‍රාණඝාත සොරකම් ආදී දෙයකට යන්නේ දැඩි කැමැත්තෙන් මේ දේ කරන හැබැයි අනුන්ට කරදර කළා විපත් කළා සොරකම් කළා වැරදි විදියට මම චරිතය ජීවිතය පවත්තලා කටයුතු කළ යුතු නෑ. ඇයි? සියල්ල හටගත් වගේම නැතිව යනවා. කිසිවක් මේ සත්ත්ව සංස්කාර ලෝකය පණ ඇති හෝ පණ නැති පුද්ගලයෝ හෝ වස්තු තුල ස්ථිර සදාකාලික නැහැ. සියල්ල ඇතිව නැතිව යනවා. උපාද තితి බංග හට අරගෙන බිඳී නැතිව යනවා. මේ අවබෝධයේ සමගින් දැන් ඔබට සුවපත් සනසිලිමත් ජීවිතය පාත්තන්න පුළුවන්. අභිජ්ජා කිවෙතකොට අර උපාදානය කරන්නා වූ දැඩි ආසාවෙන් හා දෝමනස්ස පටිගේ තරහව උපක්ඛිලේශ වන වෛරය කේන්තිය පරිගැනීම මේ වයින් බැහැරව තමයි කටයුතු කරන්නේ. දැන් ඔබට ධර්මානුකූල අවබෝධයක් ගත්තොත් හිතා ගන්න පුළුවන් ගැටලු ඉදිරියේ අපි සිත සිහිය පිහිටවන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්. මම හිතින් අල්ලගෙන නෙමෙයි උපාදානය කරගෙන නෙමෙයි ආත්ම සංඥාවෙන් නමුත් සම්මුතිය තුළ පාත ගත්තොත් මම මේ ඔබට පෙන්눔 කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයයි. ඒක අකාලික ධර්මයක්. කාලයෙන් කාලයට විවිධ ගැටලු ඉදිරියේ වෙනස් කරන්න බෑ. ඒක සියල්ල අත්හරින විරාගී චරණයක්, විරාගී ධමයක්. ඒ ධමයි
දේශනා කරන්නේ සදහෙන් කන් ඇත්තෝ අසත්වා සදහෙන් ප්‍රඥාව ඇත්තෝ එය අනුගමනය කරත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන අදහස සමගින. එතකොට කාමච්ඡන්දයෙන් බැහැර වෙලා ව්‍යාපාදයෙන් අකමැති අරමුණේ ගැටෙන තරහව මෙතනින් බැහැර වෙන්න. අද අපි සාකච්ඡා කරන තීන මිද්දේ හිතේ ඇතිවන මලානික ගතිය, අලස ගතිය, නිදිමත ස්වභාවය මේන් බැහැර වෙන්න. උද්දච්ච කුක්කුච්ච උද්දච්චන උඩඟු බව නෙමෙයි සිතේ නොසන්සුන්කම. උද්දච්ච කියන්නේ නොසන්සුන්කම. අලු ගොඩක් විසිරෙනවා වගේ. උද්දච්ච කුක්කුච්ච කියන්නේ පසුතැවීම. නොකල කුසල් කළ අකුසල් ගැන ඇතින පසුතැවීම. විචිකිච්ඡාණං බුද්ධාදී අටතෙන් ඉසකය. මේ පහට පින්වත්නි නිදසුන් පහක් ධර්මයේ දක්වලා තියෙන මේ පහෙන් බැහැර වුණාම දැන් මේ පහ තියෙනකොට නිදසුන් පහක් තියෙනවා. මේ නිවන ධර්ම පහ තිබෙන නම් පුතා ධර්ම මාර්ගයේ අහුරන තැන වැලක්වෙන තැන පෙන්වම් කරන්නේ හරියට දැන් විවිධ පාට වලින් නිල් පාට, දම් පාට, රතු පාට, මදටිය පාට, ලාකඩ පාට තියෙන වතුර භාජනයකට අපි හිතන සායම් පොවනවා කියලා සුදු වස්ත්‍රයක් යොමු කළොත් එහෙම නිසි වස්ත්‍රය එන්නේ නැහැ. ඒකේ පාට තමයි එන්නේ. දැඩි ආසාව එහෙම තිනකොට ආසාවෙන් තමයි අපේ සිත අරමුණු කෙරෙහි යොමු වෙන්නේ. එතකොට ඒ වගේම තරහව තියෙනකොට හරියට රත් වෙච්චි උඩට අර හිමාලය තදින් එන වතුර වාජනයක් වගේ. මූණ බැලුවට පේන්නේ අර හිමාලය නිසා. තරහ ගියාම එහෙමනේ. හිමාලය වගේ දැඩිව ඇතිවන පීඩනය Taman ඉඳලා අන් අයටත් ඒක දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ තීන මිද්දේ ගැන කියනකොට කියනවා හරියට ජලාශයක සෙවල බැඳුනම උඩින්. සෙවල පාසි මතකයිනේ පුතේ. ජලාශයේ පේන්නේ නැහනේ. නිදිමත තියෙනකොට එහෙමනේ. දැන් දරුවෙකුට උනා සමහරට කියන දේ හරියට හිතට ගන්න නැත්නම් වැඩිහිටියෙක් වුණත් දරුවෙකුණත් අහනෝනේ. ඔබ මේ නිදිමතේදී ඉන්නේ කියලා. වැඩිහිටිය වුණත් රැකියාව තුළ, gedara දුල, තමන්ගේ ජීවිත තුළ නිසි ලෙස හිත එක්තෙන් කරගෙන ඒ අරමුණේ කටයුතු කරන්නේ නැතුණාම ඔබ නිදිමතේදී ඉන්නේ. ඇවිදිනව වුණත් ඔබ නිදිමතේද? නිදිමතේද කටයුතු කරන්නේ? ඔබ කරන මතකත් නැහැ, පිළිවෙලකුත් නැහැ. කියන කරන දේ අතට ගත්ත දේ අරමුණක් නැහැ. මේ කියපු දේ මේ අමතකයි. ඔබ නිදිමතේද ඉන්නේ? දැන් එයා නිදා ගන්නවා කියන එක නෙමෙයි. මනස නිද්‍රාවටපත් වුණා වගේ හිතීමේ ශක්තිය, හොඳ නරක තේරුම් කරගැනීමේ ශක්තිය ඔබට වැටහෙන විදිහට තමන් කවුද, මව්දෙමව්පියෝ කවුද, විවාහය, දරුවෝ, යුතුයකම්, හොඳ නරක මේ සියල්ලම අමතක වෙලා අරමුණක් නැහැ වගේ මලානික භවෙන් තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. සෙවල බැඳුනා වගේ. ඊළඟට තමයි වතුර භාජනයක් කැලැත්තුවට පස්සේ ලීයකින් හරි සුළඟින් හරි කැළඹුණාට පස්සේ හිත විසිරලා ගියට පස්සේ ඒක අරමුණක කුසල ආරම්මණයන් තුළ සිත සිහිය පිහිටවන්න අපහසු වුණාම නිවෘද්ධි මාර්ගයේ දැක ගන්න අමාරුයි. එතකොට කියන්නේ මගේ ඔළුව අවුල් වෙලා මට යමක් හිතා ගන්න අමාරුයි. විතක යමක් මගේ හිත කියනවා ඒක හරි කියලා. ඊට පස්සේ මට මේ පා වෙනවා. මම දන්නවා මේක මම හිතන දේ වැරදි කියලා. හොඳ නරක මට වැටහෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මත් මට වැටෙනවා. ඒ උනට මගේ හිත විසිරිලා. මට විතකේ ඕන කියනවා, විතකේ පයි කියනවා, විතක වැරදි කියනවා. මම දන්නවා මේක හොඳ නෑ කියලා. නමුත් මට හිත එක්තෙන් කරගන්න බෑ. එක විටම මගේ හිතට මතක් වෙන්නෙම අතීතය මතක් වෙනවා, නැත්නම් අනාගතය ගැන බයක් දැනෙනවා. දැන් හිත විසිරිලා. ඊට පස්සේ ලොකු පසුතැවීමක් තියෙනවා. බොහෝ අයට පුතේ උදේ තියෙනවා. දැන් සමහරුන්ට මේක උදේ පාන්දර තියෙනවා. නැගිට්ටම මහ තනිකමකින් පාළුවකින් පසුතැවීමක් තියෙනවා. ඊළඟට නිදා ගන්න යනකොට බොහෝ කෙනෙකුට තියෙනවා. මේ දවස පුරාම තිබෙන්න පුළුවන් බොහෝ විටක. මොකද උදේ පාන්දර අර කයත් ටිකක් නිදහස්ස අරමුණුත් අලුතෙන් ආරම්භ වෙනවා වගේ අවස්ථාවක්. එතකොට අර විසිරෙන පසුතැවෙන ගතිය, විසිරෙන ස්වභාවය උද්දච්ච කුච්චේ නැගෙන්න පුළුවන්. දවස් අවසන් වෙනවා කියන තැන හෙද්දා පුළුවන්. ඊළඟට විචිකිච්ඡා බුද්ධ ආදී අටතෙන් සැකය. එතකොට ඒ අර දැන් වතුර භාජනයක් කැලැත්තුවම වගේ ඇති වුණාම ඇති වෙන උද්දච්ච කුච්චයයි ඊළඟට අවසානයේ විචිකිච්ඡාව ඇති වෙනකොට වතුර භාජනයේ ජලාශයේ බොර වෙලා. එතන හොඳටම බොර වෙලා. එතකොට මුහුණ පේන්නේ නැහැ, පතල පේන්නේ නැහැ. සැකේ තියෙනකොට හරියට හතරමං හන්දියට පැමුණුනොත් මාර්ගයක් නොදන්න කෙනෙක් මොන පැත්තට ගමන් කරනවද කියලා දන්නේ නැහැ වගේ සැකෙන් තමයි ජීවිතේ ඉන්නේ. ඉතින් මේ නිවන ධර්ම පහම තියෙනකොට හිතේ පවතිනකොට පවත්තන දේ ධර්ම මාර්ගයේ තුලත් අසරණ කෙනෙක් වෙනවා, අනාරක්ෂිත වෙනවා.
එදිනෙදා පාතන ලෞකික ජීවිතය තුල තමා තුළම අසරණ වෙනවා. එයා තමා තුළම අනාථ කෙනෙක්. සමයට මිල මුදල් ධන දහන්නේ තියෙන්න පුළුවන්. ගේදර සම්මතයේ තුල බොහොම ප්‍රසන්න ලෙස වටිනවා කියලා සමාජ සම්මතයේ තුල තියෙන්න පුළුවන්. ඥාති හිත මිත්‍ර පෞල් පරිසරයේ ඉඳලා සිටින්න පුළුවන්. හැබැයි මනසින් අසරණයි. මේ නීවරණ ධර්ම තුල පුතේ මොනතරම් පිරිස් ඉන්නවද අද තරුණ පිරිස්වල ඉඳලා දැඩි ආසාව නිසා හිත තුල ව්‍යාකූලත්වයෙන් ඉන්නයි. ඔවුන් සමහර විට එළියට කියන්නේ නැහැ. නමුත් ආතතිය ධම්නස කියන වචන වලින් ඒක හඳුන්වනවා. බොහොම ගැටලු සහගතයි. බොහෝ අයෙකුට අද මේ ගැටලු සහගත දැඩි ආසා තරහව නිදිමත ගතිය, හිතේ විසිරුණු ගතිය, පසුතැවීම, මේ සැක මාර්ගය පිළිබඳ නිසි අරමුණක් Tamanට නැති නිසා යහපත් වූ මාර්ගයක ඒකට අපි කියනවා අසහනකාරී කියලා. තරුණ අසහනයත් එක්ක බලාපොරොත්තු සුන් වූ ස්වභාවය අර සාමාන්‍ය කතාවකුවත් අර කෙලවරක් කෙරෙහි දැන් අර ගල් ගුහාවක හරි නැත්නම් අපි හිතමු අර ඇතුළතින් ගුහාවකින් එළියට යනකොට කරුවල තැනකින් මොකක් හරි කෙලවර අපිට එළියක් පේන්න ඕන. නමුත් එහෙම අර ඉස්සරහින් දකින්න එළියක් නැහැ වගේ අසරණ වෙලා අනාථ වෙලා වගේ බොහෝ කෙනෙක් සමහරට ඉන්නවා. සමහරට උගත්කමකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රට උගත් රටක් ලෞකික විෂය දැනුමත් එක්ක. සාමාන්‍යයෙන් විෂය දැනුම තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. අඩුම ගානේ භාෂා දෙකක්වත් සාමාන්‍යයෙන් පුළුවන්. නමුත් මේ හැම කෙනෙක්ම මානසික පීඩනයකින් අසරණකමෙන් ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම ආර්ථික කියන වචනයම අපි උඩට යොමු කරන්නේ නැතුව මොකද මේක ධර්ම කතාවක්. දුප්පත් ගොවියෝ එදිනෙදා ජීවිතය කටයුතු කළ වෘත්තිය අය පවා ධර්මයේ තුල ප්‍රඥාවන්තයන් හැටියට සම්මා ප්‍රඥාවන්තයන් හැටියට නිර්වාණ අවබෝධය ලැබුවා. ඒ නිසා සියල්ලම ගැටලු ආර්ථිකයටම යොමු කරන්නේ නැතුව අවශ්‍යයි. පළවෙනි ප්‍රශ්නය තමයි මිනිසයන්ට ආහාර. ඊළඟට ඇඳුම් පැළඳුම්. ඊළඟට නිවාස, බේතේත්. ඒ මූලික අවශ්‍යතා. භික්ෂූන්ට සිව්පස්සේ අවශ්‍යයි. හැබැයි ධර්මාභෝධය නැති වුණොත් ওই හතරෙන් ඇති තේරුමකුත් නැහැ. ආහාරයි, ඇඳුම් පැළඳුම්, නිවාස, බේතේත් ඔය ඔක්කොම තියෙන මොනතරම් ඉන්නවද පීඩණයට ලක් වෙලා. ජීවිතේ සම්ඩු දබර කරගෙන මට හිතේ සැනසෙල්ලක් නැහැ කියලා. අවසානයේ ජීවිතේ විනාශ කරගන්න නැති කරගන්න හදන අය, අන් අයටත් විපත් කරන අය වෙන කිසිවක් නෙමෙයි පුතේ. වචන පෙළ යහපත් නොවි ධර්මයේ උගන්වන්නේ පුප්පබාණී මදුබාණී නෙලා පොරි සබ්බේ යහපත් වූ දෙයක්ම කතා කරන්න කියලා ධර්මයේ සඳහන් කළේ. ප්‍රේමණීය හදයංගම. ප්‍රේමණීය කියේ මෛත්‍රියෙන් යුතු හිතවලට දැනෙන. හදයංගම හදවත් වලට දැනෙන්නේ. දැන් ධර්මයෙන් බැහැර වුණාම මේ නීවරණ ධර්මත් එක්ක එකතු වුණාම ඔබ මොනවද කතා කරන්නේ? ඔය සભ્ય දෙයක් නෙමෙයි සම්මතය තුළ. ඔය අසભ્યයි. ඔය නරකයි. හදවතට දැනෙන්න නෙමෙයි හදවතට කන් දෙකෙන් ඇහෙනකොටම ඇයි මෙහෙම කියලා හිතට දැනෙනවා. විවිධ හේතු හදාගත්තත් මම මේ භාෂාව පාවිච්චි කරන්නේ මේ විදිහට හැසිරෙන්නේ මේ අය මේ දේ වෙනුවෙන් කියලා මේ ධර්ම සාකච්ඡාවන් මේ සත්‍යයේ කතාව මේ චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයේ අවස්ථාව දුර්ලභ ලැබුතු මනුෂ්‍ය ජීවිතේ අපි දැකිය යුතු තැන. එතකොට ඒ වචනයක පවා යහපත් වූ බවක් අපේ හිතවලට දැනෙන්න ඕනේ. එතකොට නීවරණ ධර්ම තිබුණු තැන මොනතරම් විපතක් ඇති වෙන්න පුළුවෙන්ද අයහපතක් වෙන්න පුළුවන්ද කියන එක පැහැදිලි. ඒ නිසා කුමන හේතු ඇති කළත් අපිට පුළුවනි නම් ධර්මානුකූල මනසකින් නැගී හිටින්න එතන සුවපත් භාවයක් දැනෙනවා. මොන සඳහන් කළත් ආස්වාස ප්‍රස්වාසයේ නතර වෙච්ච තැන මොකද වෙන්නේ පුතේ? මම කියපු සියල්ල එතනින් අවසන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණින් මතු ජීවිතේ කුමක් වෙයිද? ටිකක්වත් හිතලා බලන්න. තප්පර 10ක් ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න ඔබ සියලු දෙනාම ඊළඟ මොහොත මගේ මරණය වුණොත්, ඉතින් අභාවිත හිතක් තිබුණොත්, ධර්මයට මුසුන වුණොත්, ඕන දෙයක් වුණාද මට මොකද මරණයෙන් පස්සේ කවුද දන්නේ කියලා අහනවට වඩා එහෙමනම් ලෝකේ ධර්මයක් සත්‍යයක් අවශ්‍ය නැතිව යනවා. සත්‍ය ලෝකයේ වගේ වෙනවා. එහෙම නොවේ. ඊළඟ අවස්ථාව මොකද්ද කියන එක සසරේ අපි නොහිතුව නම් අද ඔබ මිනිස්යන් අප මිනිස්යන් හැටියට ජීවිතය ලබන්නේ. සතර පහෙන් අපිට පේන තිරිසන් ලෝකේ සතුන් ගැන පේනෝනේ. එහෙනම් එතන තමයි අපි ඉන්න ඕනේ. සසරේ අපි යමක් හිතුවා. කුසල් මාර්ගයට යොමු වුණා.
වැඩිපුර. ඒ නිසා සසර ගමනේ සතර පායෙ පිදලා වැඩිපුර දුක් විඳලා මේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ හොඳ ශක්තිය පිරිසුදු සිතුවිලි පින කුසලයට එක්ක මේ අවස්ථාව ලැබී. ඒකෙ මුතුන් ප්‍රයෝජනයක් ලබන්න කරුණාවෙන් ආරාධනා කරන්නේ. මේ හගිනින ඔබ අප හැම කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීම් තිබෙනවා. අඩුම ගානේ ආච්චි සියලවත් අම්මලා තාත්තලා ආදී වශයෙන් පවුල හැම කෙනෙක්ම මියදිලා තිබෙනවා. ඔවුන් ජීවත් සිටි කාලය තුල අප හා සමග කොහොමද කතා කළේ? ඔය ජීවත් ඉන්න ඔබේ ආදරණීයන් වගේම ජීවත් වුණා නේද? දැන් කොහමද තත්ත්වය? මේ දුනාට පස්සේ අපත් ඒ ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ ආදී වශයෙන් සිහිපත් කරලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහ දැන් ආදීනව දැනගන්නවා. පුතේ සමහර අය හිතනවා කරුණාවෙන් සඳහන් කරන්නේ අපි මේවා දන්නවනේ. ඔබ දන්නවද? කරුණ වලින් දන්නව විශේෂ දැනුම. දැන් බුද්ධ ධර්මය හදාරනෝ නම් පාඨශාලාවන් වල පාසල් වල විෂයමාලාව තුල අඩු ගානේ 11 වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳලා ධම්මපදයේ ගාථා චතුරාර්ය සත්‍ය කර්මයේ පුනර්භවයේ පටන් පව්පින් කුසල අකුසල් හොඳින් කටපාඩම් කරගෙන විභාගයට ඉලිලා විශිෂ්ට සාමාර්ථ ලබනවා. කොහේ ඒ අය හැසිරීම වල චර්යාවත් එක බැලුවට පස්සේ ඒ අයගේ හැසිරීම විභාගයෙන් සමත් වුණාට විශිෂ්ට සාමාර්ථ ඔබ ජීවිතයට ඔය එකතු කරගත්තද? එහෙමනම් දන්නවා කියන තැනට වඩා ඔබ අවබෝධයට ජීවිතයට එකතු කරගත්තද කියලා කාගෙන්වත් නෙමෙයි. තමන්ගෙම ප්‍රශ්න කරන්න. අපි අපෙන්ම ප්‍රශ්න කරලා බලමු. ඒ ටික අපි හැබෑවටම දැක ගන්නට ඕනේ. පුතේ පින්වත්නි මම කොළඹ ප්‍රධාන පාසලක දරුවන් 7000කට ධර්මයේ ඉගෙනුවා. ඒ දරුවෝ අද ඉහළ තනතුරු වල රට පුරා ලෝකෙ ඉන්නවා. ඔව් මුණ ගැහෙන වෙලාවන් වලදී මම සමහරට අඳුනගත්තේ නැතුණත් ඔවුන් පැමිණිලා ස්වාමීනි කියලා කතා කළා. ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් පුතා කියලා කතා කරේ. ඒ දරුවන්ට ඒ මම කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ එදා ඉගෙනු බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව පුතා දුව ලෝකෙ කොතැනක හිටියත් ඔබේ හදවතවල තියෙනවද කියලා. මොනතරම් කාර්යබහුල පරිසරයක ඔබ හිටියත් හුස්ම ගන්න තරම් වෙලාවක් නැහැ කියලා කිව්වත් එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඔබ ඉගෙනගත්ත ඒ කරුණා ගුණය මහා කරුණා ගුණය ප්‍රඥාව හටගන්න හැම දෙයක්ම නැතිව යනවා. සම්මතය පමණයි මම මගේ කියන්නේ පරම සත්‍ය වශයෙන් කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. අපේ මේ සූත්‍ර දේශනාවත් එක්ක අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ පණ ඇති කිසිවක් මගේ මම වීම කියන ලෝභ දේශ මෝහ ඇසුරු කරගෙන නිස්සය කරගෙන ආශ්‍රයයට ගන්න එපා. හේතුව සම්මතිය තුල සීලේ පිටලා අපි විස්තර කළා වගේ ධර්මානුකූල කැමැත්ත, උත්සාහය, අදිෂ්ඨානය කටයුතු කිරීම, රැක ගැනීම. හැබැයි ඒ සියල්ල තුළ තණ්හා මදමාන දිට්ඨිය කියන ඇති වෙන උපාදානිය නෑ. ඒ ලෙසින් ප්‍රඥාවෙන් ඔබ කටයුතු කරනවද? බොහෝ දරුවෝ එහෙමයි ස්වාමින් වහන්සේ කියලා ඒ වදන් ඇහෙනකොට ජීවිතේ ලැබෙන සන්තුෂ්ටිය සැනසෙල්ල ඔබම අත්දැකීම් ලබන්න. ආධ්‍යාත්මික ජීවිතයේ ලබන සුවය යම් කෙනෙකුට විපතක් කළා මම දිනුවා කියන තැනකට වඩා ආධ්‍යාත්මික ලබන සුවය ඔබ දිනන්න ඕනේ කෙලෙස්. ඔබ දිනන්න ඕන ඔබේ ලෝකය ඒ හිත සංසුන්ව කරුණා මෛත්‍රිය ඉවසීම හා සමගින් සම්මත ලෝකයේ තුල ඔබ කටයුතු කරන්න. නිවැරදි දේ තෝරගන්න. නිවැරදි පුද්ගලයන් සමග කටයුතු කරන්න. ඒකට අවස්ථාවක් තිබෙනවා. හැබැයි තමාගේ හිත තුළට එබිලා බලන්න. මගේ හිත තුළ මේ සමාධිය හැකිතා දුරට ගොඩනං වාගෙන පාත්තගෙන මට මගේ ජීවිතයේ සැනසෙල්ලක් හා මා නිසා අන්නයටත් යහපතක් ලබා දෙන තැනක මට පවත්වන්න පුළුවන් හේතුව සියල්ල මොහොතකින් අවසන් වෙන නිසා ජීවිතය ගැන ගැඹුරින් දකින්න. එතකොට දැන් නිවන ධර්ම පහන් හිත තුලින් නැති වෙනකොට කුමක්ද වෙන්නේ? දැන් මේ සූත්‍ර දේශනාවෙත් මා අනුශාසනා කළා. දැන් නිවන ධර්ම පහෙන් තීන මිද්දේ නැතිව තියෙනකොට මගේ හිත තුල දැන් මං ඉන්නේ සක්්‍යතාවෙන් ඊටාම සිහියෙන්. ඒක අපි හඳුන්වන සතිය කියන සතර හතිපට්ඨානේ කායානුපස්සනා කයෙහි ඇවතුම් පැවතුම් කෙරේ සිහිය පිහිටුන. ඒවා අපි විස්තර කොට තියෙන්නේ. නමුත් නැවතත් කෙටියෙන් සඳහන් කළොත් පුතේ ආතාපි සම්පජානෝ සතිමා මේ වචන තුන හොඳට මතක තියෙන්න ඕන. කෙලස් තවන වීරය. දැන් ඔබ මේ සකස් වෙලා ඉන්නේ කෙලස් තවන වීරයේ ක්‍රියාවකට ධර්මයත් එක්ක. එතකොට කෙලස් තවනවද කෙලස් මතු කරනවද? ගින්දර අවුලවනවද ගින්දර නිවනවද? සති සිහිය පිහිටවන ධර්ම කතාවත් එක්ක මේක ගැඹුරු අදහසක් පින්වත්නි. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරන පින්වත්නි මේක හරියට අවුරුදු 7ක් වැඩුවොත් නිසි ලෙස කටපාඩමින් කියන එකම නෙමෙයි.
දැන් අද කාලේ බොහෝ තැන්වල විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ ආදාහන තියෙන තැන්වල හා ගිහි පින්නතුන්ලාගේ හා පොහොය දවස්වල මහා සතිපට්ඨාන සූත්‍රය අහන්න ලැබෙනව නේද? එහෙමයි. මොනතරම් පිරිසක් සජ්ජහායනා කරනවද? එහි අදහසට ඔබ සිත සිහිය යොමු කළාද? තමන්ගේම ප්‍රශ්න කරන්න. එහි අදහසට සිත සිහිය යොමු කළාද? අයම්පිකෝ කායෝ එවන් භාවී එවන් ධම්මෝ ඒතං අනතීතෝති. මගේ කයත් මේ ස්වභාවයටපත් වෙනවා. හට අරගෙන බිඳී ගිලන්ව නැති වෙලා යනවා. නවසීවතකෙන් පෙන්වුම් කර මේ දුනාට පස්සේ මල්ලිසූර උද්දුමාතක ඉදිමෙලා නිල්වන් වෙලා ඒ වගේම විසිරිලා ගිහිල්ලා ආදී වශයෙන් විසිරිලා ළඟට ශරීරය පැලිලා ගිහිල්ලා පණුවන්ගෙන් වසාගෙන පුලවක ආදී වශයෙන් මේ ස්වභාවයට මමත්පත් වෙනවා නේද කියලා ටිකක්වත් හිතන්න පුළුවන්ද? ලෝක ස්වභාවයට මටත් මුහුණ පාන්න වෙනවා. ඒතං අනතීතෝති. මේක වළක්වන්න ගලවන්න බෑ. මේකෙන් අත් මිදෙන්න බෑ. සීල දිනාටම 100ක් ආයු කිව්වට අවුරුදු 100ක් නෑනේ. මව් කුසේ පටන් ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. ඉතින් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ටිකක්වත් ඔබ සිත සිහිය යොමු කරාද? පින්වත්නි, ඔබ මෙහෙම අහන්නේ නෑනේ. ඔය ධර්මය අපිට එකපාරට දැන් ගන්න අමාරුයි. දැන් මේවා හිතන කාලයක් නෙමෙයි. නැහැ. හැම මොහොතම සිහිය පිහිටවන්න මහා කාරුණික ආනන්ද වහන්සේගේ ධර්මවාදය ඔබට බාරයි. ඔබ නුවණින් හිතලා මෙනෙහි කළ බලන්න. භාගතුන් වහන්සේගේ මහා කාරුණික ආනන්ද වහන්සේගේ අදහස. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා නම් බුදුරජාන් වහන්සේ සරණ යනවා කියන අපි අවංක වෙන්න ඕනේ. නුවණින් කල්පනා කොට බලන්න. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රය අවුරුදු 7ක් අවබෝධයෙන් අනුගමනය කළොත් අනාගාමී අරහත් ඵලයටපත් වෙනවා. මේ විදිහට අඩු කළ අවුරුදු 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් 7 මාසයක් 6 මාසයක් 5 මාසයක් 4 මාසයක් 3 මාසයක් 2 මාසයක් මාසයක් අඩ මාසයක් සුමාන දෙක. ඊට පස්සේ පුතේ දවස් 7ක්. අවබෝධයෙන් ලෙස නිසි ලෙස අනුගමනය කළොත් මේ මාර්ගඵල අවබෝධයකටපත් වෙන්න පුළුවන්. ඉතින් මෙහි අඩංගු මේ ධර්ම කරුණු කියමින් සජ්ජායනා කරමින් තාලයට මට අහගෙන ඉන්න පුළුවන් කියන තැනකට වඩා අහගෙන ඉන්න පුළුවන්කම ලැබෙන හැබැයි ශ්‍රද්ධාවත් එක්ක. නැතුව මේ ඇලීම ගැටීමත් එක්ක නෙමෙයි. දැන් සමහරත් අහගෙන ඉන්නේ අර ශ්‍රුතියේ තියෙන ආසාවක් එක්ක, ඇලීමක් එක්ක. අහගෙන ඉන්න මාර්ගයට යොමු වෙන්න ඕනේ. හැබැයි ඒ තුළින් ශ්‍රද්ධාව මතුබෙලා විරාගයට මනස යොමු වෙන්න ඕනේ. ඒකයි සිද්ධ වෙන්න ඕනේ. ඉතින් හොඳයි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කයෙහි යථා ස්වභාවය අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. සම්මතයට මම මගේ කියවට පරමාර්ථයට අනුව මම මගේ කියලා හැබෑවට කියන්න බෑ. මෞතුමිය වන්දනා කරනකොට මගේ හිතට සැනසෙල්ලක් ආවා. උපන්දිනේ සිහිපත් කරන දාසේ බුදුරජාන් වහන්සේ අභියසත් දෙදෙන බිම තිබෙලා අපහසු තමයි. වන්දනා කළා. අපේ ඉදිරියේත් එහෙම කළා. මා කල්පනා කළා මගේම අම්මා නොවුනත් ඇයි ඒ ගෞරවය කළේ? බුදුරජාණන් වහන්සේට ශාස්ත්‍රඥයන් වහන්සේට ගෞරව කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයෙක් කියන මේ අදහස. ඒ අදහස. මේ පුතා මෑණියන්ට ওই විදියට කරන්නේ. මේ පුතා මෑණියන්ට. නමුත් මෑණියන් අප ඉදිරියේ ඒ දේ කලේ බුදු පුතුණවන්නේ කියන මේ හැඟීම. තරමක් අපහසුයි නමුත් ඒ අර පඨවි ආපෝ තේජෝ වායෝ තද ගතියේ වැగిරෙන බව උස්නේ වායුව කියන මේ ධාතු හතර අපිට ඕන විදියට පාත්ත ගන්න බෑ. ඒක මේ සම්මතයේ කියන වයසත් සමග නෙමෙයි. මව් කුසේ කලලේ පටන් ඒ දේ වෙනස් වෙන්න පුළුවන්. එතකොටනේ කුසේ පටන් ගිලන් වෙනවා කියන්නේ. ළමා රෝහලේ පුංචි දරුවෝ කොයිතරම් සිටිනවද? ඒ ගිලන් වීමට විශේෂ කාලයක් නැහැ. නමුත් ඉතින් අර වයසත් එක්ක කල් යනකොට ඉන්ද්‍රියන්හි දුබලතාවයත් වැඩිපුර දැනෙනවා. ඒ ධාතුන්ගේ විසිර යාම තමයි අපිට ඕන විදිහට පවතින්නේ නැත්තේ. ඒතර සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවට පරමාර්ථ ධර්මයට අනුව කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ. දැන් මේ අම්මා මේ පුතාගෙන් අහලා බැලුවා. මතක් කරන්න පුළුවන්. මේට අවුරුදු 20 30 ගානකට පෙර ආතු වයසත් එක්ක බැලුව පුංචි කාලේ වඩාගෙන තුරුළු කරගෙන ගස්ගල් කඩන තරමට එක අතින් පුතා වඩාගෙන අනිත් අතින් ලිපගිනි මොලවන්නේ නැති. අනිකුත් කටයුතු කරන්නට ඇති. දරුවෝ හඬනකොට පැත්තකින් තියන්න. අද වගේ යන්ත්‍ර සූත්‍ර නැහැනේ. හඬනකොට ළඟින් තියලා එන මොනවාරි සමහර විටක. එතකොට එක අතින් වඩාගෙන කැම ටික එව්වා. ගෙදර සුද්ධ පවිත්‍ර කළා. ඒ හයිය තිබුණා. තමයි දරුවෝ දෙතුන් දෙනාත් ඒ විදියට උරට අරගෙන මේ දේ සියල්ල සිද්ධ. නමුත් මේ පඨවි ආදී ධාතුන් විසිරලා යනකොට අපි ගිලන් වෙලා යනවා. ජීවිතය අත ස්වභාවය. සම්මුතියට මම මගේ වුණාට පරමාර්ථ වශයෙන්
මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ. මෙතන තියෙන හේතු ටිකක් මේ පඨවි ආදී ධාතු. ඒ වලින් හදලා දෙනවා ඵලයක් මේ ශාරීරික රූපය රූපස්කන්ධය. එතකොට ඒ විසිරලා යනකොට තමයි අපි ලෙඩ වෙනවා ගිලන් වෙනවා අවසාන විඥානීය බැහැර වෙනකොට මිය දෙනවා කියන ස්වභාවයටපත් වෙන්නේ. දැන් හිතේ ඇති වෙන මනෝ සංචේතනික වශයෙන් ඇති වෙන සිතුවිල්ලට හේතු අතීත සංඥා වර්තමාන හේතු අපි විසින්ම හිතේ ඇති කරගන්නා වූ අදහස් සංකල්ප මේ හේතු සමග තමයි බාහිර ආරම්මනත් මුල් කරගෙන මනෝ සංචේතනික වශයෙන්ුත් අපි හේතු හදන. ඒ හේතු විසිරලා වෙනස් වෙනකොට හිතෙන් හදාගත්ත දේම නැති වෙලා යනවා. දැන් බලන්න කාලිකදී කියනවා ඔය අරමුණ නැත්තම් නුඹ නැතුව මට බෑ කියලා. හැබැයි කාලිකදී කියනවා සමහරට පුද්ගලයාගේ ලොකු වෙනසකුත් නැහැ. වෙනසක් තියෙනවා. උපාද තිදිබංග වශයෙන් හැම චිත්තක්ෂණයක්ම හට අරගෙන බිඳී නැතුව යනවා. නමුත් සම්මුතිය තුළ පෙනෙන ලොකු වෙනසකුත් නැහැ. හැසිරීමෙත් වෙනසක් නැහැ. කටයුතු වලත් වෙනසක් නැහැ. යුතුයකම් වලත් වෙනසක් නැහැ. හැබැයි කාලිකින් කියනවා මට දැන් ඇතිද? අලුත් රූපයක් ඕනේ. එහෙමනේ අලුත් පෙනුමක් ඕනේ. ඒ මොකද? අහලා බලන්න ඕනේ. අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්, අලුත් සිද්දන් අලුත් දේවල්. මේ පෘථග්ජන හිතේ ස්වභාවය. දැන් මේ ධර්මය අපි සාකච්ඡා කරලා ආධ්‍යාත්මික ජීවිතය අපි දියුණු කරගන්න එක අපිට කොච්චර කොපමණ සැනසෙල්ලක්ද පින්වත්නි. දහසක් ළඟ හිටියත් නුඹ සමග ඉන්නවා කියලා තමන්ගේ හිතට තමන් වග කියා ගන්න ඕනේ නේ. කර්මය ඔක්කොටම බලාගනි. සියල්ලම කර්මයට වාර දෙන්නේ නැහැ. හැබැයි කර්මය ප්‍රධානයි. ඒකට වග කියා ගන්න තමාටම ස්වාමියා නායකයා තමාටම තමාගේ හිමිකරුවා බවට පත් වෙන්න ඕනේ. ඉතින් පංච නීවරණ ධර්ම තියෙනකොට ඇතිවන විපතක් නැති වෙනකොට ලොකු සුවපත් භාවයක්. හරියට යමක් ණයට අරගෙන ඉඳලා Taman දැන් නැවත ණය වෙන්නේ නැතුව ණයෙන් නිදහස් වුණා වගේ. එතකොට ධර්මානුකූල යමක් හොයාගෙන ගත්ත ණයෙන් නිදහස් වුණා වගේ ලොකු සුවපත් භාවයක්. මම දැන් නිවැරදි. මම දැන් හොඳ තැනක ඉන්නවා. හැබැයි ණය අරගෙන ණය දීලා නෙමෙයි. වැරදි කළ ණය ගෙවලා නෙමෙයි. ධර්මානුකූලව කල්පනා කළ ණය නිදහස් වුණාම නැවත ණය වෙන්නත් ඕනේ ලොකු සුවයක් දැනෙනවා. ඒ වගේම ලෙඩ වෙලා ගිලන් වෙලා ඉඳලා අපි සුවපත් වුණාම දැන් වර්තමානයේ සමහරට මුලින්ම පැමුණු කොරෝනා උදුර වගේ දැන් තියෙන කොරෝනාවේ ලක්ෂණ ටිකක් අඩු වගේ පෙනෙන්නේ. නම් මුලින් කොරෝනාවල ටිකක් තදබලව දැවුණනේ. ඒ වගේ අන්න ඒ වගේ අපි හිත මම නිදසුන්ට අද කාලේ ගත්තේ සාසෝපිනාසෝ ගිරිමාන්ද සූත්‍රයේ වචන දෙක ආස්වාස ප්‍රස්වාසයේ ගැටලු. එතකොට අන්න ඒ අවස්ථාවක අසනීපල සුවපත් වුණා වගේ. ඊළඟට හිරේ විලංගුවේ වැටිලා ඉඳලා නිදහස් වුණා වගේ. හැබැයි පුනරුත්ථාපනය වෙලෙන්න ඕනේ. එහෙම නැත්නම් හිරේ විලංගුවේ ඉඳලා ඇවිල්ලා එළියට ඇවිල්ලා නැවතත් ඒ ටික කරොත් මොකද වෙන්නේ? එහෙම ප්‍රවෘත්ති අහන ලැබෙනෝනේ. ඉතින් නැවතත් යනවා. ඒක ඇතිවීමකුත් නැහැ. අර හිත හැදිලා නැහැ. එහෙම නොවෙන්න ඕනේ. අවබෝධයෙන් හොඳට හැදිලා ගුණවත් එළියට එන්න ඕනේ. වර්ධ තේරුම් අරගෙන නිවැරදි කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පංචානන්තරීය කර්ම නොවේ නම්, නියත මිත්‍යා දෘෂ්ටිය නොවේ නම් ඕනෑම අකුසලයකින් අපිට පුළුවන්. හැබැයි බලවත් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිමින් නිදහස් වෙන්න පුළුවන්. එක්ක විපාකයේ අඩු කරන්න පුළුවන් නැත්නම් නැති කරන්නම පුළුවන්. ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඊළඟට වහල් ස්වභාවයේ දාස ස්වභාවයේ ඉඳලා කාගේ හරි යටතේ එතන නිදහස් වුණා වගේ. ඒ වගේම දුරු කතරක් නැත්නම් වැලි කතරක් කාන්තාරයකට ගමනක් යන්න ඇතුල් වෙලා ආහාර පාන හෝ එහෙම නැත්නම් අනිකුත් අවශ්‍ය දේවල් වල හිඟපාඩුවක් වෙන්නේ නැතුව පහසුවෙන් අර දුරු කාන්තාරයෙන් එතර වුණා නිදහස් වුණා වගේ. මේ නීවරණ ධර්ම පහෙන් බැහැර වුණාම මහත් වූ සුවයක් දැනෙන්න පටන් ගන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ධර්මය මනමින් වැටහෙන්න පටන් ගන්නවා. මේක වැටහෙන්නේ නැති වුණාම තමයි අපි විවිධ කරුණු වලට දැන් උත්තර හදා ගන්නවා. ඔහොම කිව්වට හරියන්නේ මේක මගේ දරුවන්ට යන කලදසම් මට මොකක්වත් පේන්නේ මට පේන්නේ කුසගින්න විතරයි මට මේ ප්‍රශ්න විතරයි පේන්නේ. ඕව විසඳන්න ඕනේ. පස්සේ ඕව විසඳ ගන්න අපිට තව කල් තියෙනවා. විවිධ හේතු එනවා. හිස ගිනි ගත්තෙක් එහිස ගිනි නිවන ලෙස. වස්ත්‍රයේ ගිනි ගත්තෙක් ඒ වස්ත්‍රයේ ගිනි නිවන ලෙස මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න එකතු වෙන්නට යයි ආරාධනා කළේ. හිතේ බලවත්ව ඇතිවන තේන මිද්ද නිදිමත ගතිය, අලස ගතිය, මලාන ගතිය, හිතේ සහ ගතේ ඇතිවන ස්වභාවය ඇති වුණාම ධර්ම මාර්ගය දැන් දකින්න අපහසුයි. ඒකට විශේෂයෙන් මෙතින් සඳහන් කළ පුතේ අර අපි නිතරම සඳහන් කළා දැන් නිතර දහම් අසනැත්තන්ට කටපාඩම්ම ඇති හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගම විසිර යාමෙන් ඵලේ විපාකේ නැති වෙලා යනවා.
එතකොට අන්න ඒ නිසා කිසිවක් කෙරෙහි සම්මුතියට මම මගේ කියලා පැවැත්වට වෝහාර ව්‍යවහාර අර්ථයෙන් හැබැයි පරමාර්ථ වශයෙන් සාමොක්ඛංශික ලෙස ගත්තොත් කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික නෑ. නিত্য සුඛ ආත්ම වශයෙන් පවත්න්නේ නෑ කියන අදහස පවතිනවා. සියල්ල ශුන්්‍යත වෙන්න ඕනි. මොකද ශුන්්‍යත කියලා අදහස් කරන්නේ? ඒ කිසිදු අරමුණක් නිසා අරමුණ කියනකොට පුද්ගලියොත් ආйти වස්තුවත් ආйти. පුද්ගලයෝ හා වස්තුන්ටනේ අපි නාමයෙන් අරමුණුනේම හදාගන්නේ. කෙනෙකුට සැප වෙන්නේ අරමුණ. ඒකටම අරමුණ හදාගත්තොත් තවත් කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. දැන් ධර්මයේ දන්න කෙනෙකුට අරමුණ සැපක්, නොදන්න කෙනෙකුට අරමුණට ඒකට එක බයක් දුකක් වෙන්න පුළුවන්. ඒ වගේ දැනෙන්න පුළුවන්. දැන් ඔබ ධර්මානුකූල දවස් අපි සරල නිදර්ශනයක් ගමු. සම්මතියේ හැටියට උපෝසති දිනයක විහාරයකට හෝ සුදුසු තැනක ඔබ සංසුන්ව සමාධියෙන් යුක්තව ගත කරන්න උත්සාහ කරනවා. ඔබට ඒක සැනසෙල්ල. හැබැයි ධර්මයේ නොදන්න පුරුදු නොකර කෙනෙකුට මේ නිදහස් ඉන්න කාලේ මේට වඩා ඇස කන සතුටු කරලා යමකට යොමු වෙන්න හොඳයි නේ කියලා එයාට ඒක හිතෙන්න පුළුවන්. හුදකලා සංසුම් පරිසරයක් ධර්මයේ දන්න කෙනෙකුට හිතට ලොකු සුවයක් දැනෙනවා. ඒක උත්තරීතර හුදකලාවක් කරගන්න පුළුවන්. එහෙම නොවන කෙනෙකුට මහා තනිකමක්, පාළුවක්. පුතේ ධර්මයේ දකින්නේ මම සඳහන් කරන්නේ සමහර ඇත්තෝ අහනවා ඔබ වහන්සේ කොහොමද ওই තරම් තනියෙන් ඉන්නේ? තනිකම පාළුවක් නැද්ද ඔහොම ඉන්න? කොහොමද ওই වෙලාව ඔහොම ඉන්නේ? සමහරට මේක බොහෝ විටක වනගතව, අරඤ්‍යගතව, හුදකලාව, සංසුන්ව එහෙම වැඩ ඉන්නකොට හො ගිහියත් උනා සංසුන්ව ජීවිතය පවත්වනකොට ඔබට ඔහොම ඉන්න පුළුවන්ද? කිසිම තැනකට කෑමකට බීමකට සතුටු වෙන්න ගීතයක් කියන්නේ ගීත කියන්නේ එපා කියන එක නෙමෙයි ලෞකික ලෝකයේ තුල. නමුත් ඇස කනාදී ඉන්ද්‍රියම් පිනවල එහෙම දෙයකට යොමු වෙන්නේ නැතුව ඔබ නිකන් ජීවිතෙන් විඳින්නේ නැහැ වගේ පැත්තකට වෙලා එපා වෙලා වගේ මොකද්ද ඔබේ තේරුම? ජීවිතය කියන්නේ කාලා බීලා ඉඳලා සතුටු වෙන්න ඕන නේද කියලා ඔබ හිතරි දෙන්න එපා. ඔබට ධර්මය අවබෝධ කරගන්න මේ සුපසන් ජීවිතයේ සදහම් දෙසුමින් ඔබට පෙන්වම් කරන්නේ. ඔබ ජීවිතය තුළ විඳින්න. හැබැයි උපාදානය නොකරගෙන. ලෝභ දේශ මොහයන්ගෙන් තොරව ලෝකයේ දකින්න. මේ අම්මා දේශ දකින්න. හැම අම්ම කෙනෙක් දේශ මේ වගේ බලන්න. දැන් අපේ මහත්මියට දැනනකොට අම්මා කියන වචනය ධර්මයක් දැකගෙන දැක්කොත් එහෙම ඔව් මේ ලෝකේ හටගත්ත සියල්ල නැති වෙනවා. ස්ථිර කිසිවක් සදාකාලික ඇත්තේ නැහැ. නමුත් දුවේ කියලා පුතේ කියලා කතා කරනකොට හිතට දැනෙන සැනසෙල්ල බොහොමයි. අම්මා බුදු අම්ම කෙනෙක් වගේ සංසාර ගමනේ ඔබ සුවපත් වෙන්න ඕනේ. කිසි පිටක දුගතියකට වැටෙන්න එපා. සුගතියක්ම උරුම වෙන්න ඕනේ. මේ ජීවිතේ හැකිනම් බෙහෙත් උගුරක්වත් බොන්න බැරුව අනේ මට අමාරුයි මයි පුතේ කියලා හඬක් ඇති නොවෙන්න සුවපත් වෙන්න මගේ අම්මා මගේ තාත්තා සුවපත් වෙන්න ඕනි කියලා පුතෙකුට දුවෙකුට දෙමව්පියෝ කෙරේ හඬ නැගෙනකොට ඔබ ලබන විඳීම මොකද්ද? ධර්මයෙන් ලබන නිරාමිසයට ගෙනෙන ඒ සුවපත් භාවය. ඔබ දන්නවා හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා. නමුත් ලබන සුවය ඔබට දැනෙනවා. අන්න ඒ විඳීම තිබෙන්න ඕනේ ලෝභ දෝෂ මෝහයන්ගෙන් බැහැරව. ඒක තමයි සම්ද අවේදිත සුඛය. මේ ස්වභාවය අරහත් වුණාම තමයි සියලු කෙලෙසුම් ප්‍රහාණය කළා මුළුමනින්ම ඒ සුවේ ලබන්න පුළුවන්. නමුත් ඒ අරුමුණේ අනුක්‍රමයෙන් මේක අපිට පුරුදු කරන්න පුළුවනි. බෝධිසත්ත්ව කියන වචනෙන් අපි උත්සාහ කරන්නේ එය. මෙන්න මේ අවබෝධයෙන් ශුන්‍යතක වෙන්න ඕනේ. වස්තු ලෙස දකින්න, අකමැති අරමුණ දකින්න. හැබැයි ගැටෙන්නේ නැහැ. තරහ වෛරේ නැහැ. දැන් මේ මල් දැන් ඔබට අස්සාදය. හැබැයි මේකේ ආදීනේ මොකද්ද? පරවෙල යනවා. පරවෙල යනකොට කෑ ගහලා අඬනවද? අනේ මලේ මොකද පරවුනේ කියලා. නෑ අපි දන්නවා. පූජා කරලා ඇස් දෙනකොටම පර වෙනවා. ජීවිතය හතා ස්වභාවයක් දකින්න. ලෙඩ වෙනකොට බෙහෙත් කරන්න. ගැටළු ඉදිරියේ විසඳුම් හොයන්න. හැබැයි හිත තුළ දැඩි ආසාව හා ගැටීම නොවෙන්න ස්වභාවයක් තිබෙන්න ඕනේ. කෙලෙස් සකස් නොවන ස්වභාවය අපි හඳුන්වන ශුන්්‍යත ස්වභාවයෙන් අරමුණු දකින්න කියලා. මේක දකින්න බැරි වුණොත් තීන මිද්දය තවත් ඒ වලට උදව්වක් බවට පත් වෙනවා. වැඩක් පිළිවෙලට කරන්න බෑ. දැන් නිදිමත ගතිය, අලසම ගතිය, නිදා වැටෙනවා කියන ගතියම නෙමෙයි. ඒ ස්වභාවය දකින්න ඕනේ. දැන් නිදිමත ගතිය ඇති වෙනවා නම් පචලායන සූත්‍ර දේශනාවේ මා වෙලාවම සංවේගින ගියත් කෙටියෙන් සඳහන් කරන්නම් පුතේ. මුගලන් ස්වාමීන් වහන්සේ මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ යමක් අරමුණක් ගන්නකොට අපි හිතමු භාවනා අරමුණ එතන එදිනෙදා ජීවිතේත් කටයුතු දැන් මේ නිදා ගන්න වෙලාව ගැන නෙමෙයි කියන්නේ. දවසට නිින්දක් ඒ වෙලාව අනුව අඩුම ගානේ පැය 5ක්වත් 6ක්වත් අතර දරුවන්ට පුංචි දරුවන්ට වැඩි වෙයි. අඩු ගානේ පැය 5ක් 6ක්වත් අවශ්‍ය වෙයි නිරෝගී කෙනෙකුට. ඒක නෙමෙයි මේ සඳහන් කරන්නේ. අනවශ්‍ය ලෙස යම් අරමුණකට හිතගෙන ඉගෙනීම රැකියාව වෘත්තිය ඔබේ ජීවිතවල පැවිදි ජීවිතවල නම් භාවනාව තුළ නිදිමත එනවනම් ඒ අරමුණ මෙනෙහි නොකරන්න.
ඔබ කැමැති අරමුණ ධර්මානුකූලව කුසලයේ තුල කැමැති අරමුණ ඉගෙන ගන්න දරුවෙකුට කැමැති විෂයක් මෙනෙහි කරන්න කටයුතු කරන්න. තවම නිදිමත එනවනම් හඬ නගල සජ්ජායනා කරන්න. තවම නිදිමත එනවනම් කන් දෙකයි ඊළඟට ගෙලයි අතෙන් හිමිහිට පිරිමදින්න. තාමත් නිදිමත එනවනම් එළියට ගිහිල්ලා පැන් ටිකකින් මුහුණ සෝදාන්න, දැස සෝදාන්න වතුර ටිකකින්. තවමත් නිදිමත එනවනම් දැස වසාගෙන ඝන අඳුරක් ඇති කරගෙන ඒ ඝන අඳුර නැති කරගෙන ඉන ආලෝකයක් හිතින් මවා ගන්න. බලවත් චිත්ත ශක්තියක් යොමු කරන්න. තවමත් නිදිමත ගතිය එනවනම් චංකමණයට එන සක්මන් කරන්න. තවමත් නිදිමත ගතිය එනවනම් මොකද පුතා කරන්න ඕන? තවමත් නිදිමත එනවනම් ගිහිල්ලා නිදා ගන්න. වෙන කරන්න දෙයක් නැහැ. දකුණු වලට හැරිලා ටික වෙලාවක් හැබැයි එතින් තියෙන්නේ ඊළඟ මොහොතේ එතින්දිත් හැබැයි නිකම් වැටිලා නිදා ගන්නවා කියන එක නෙමෙයි. ඔහේ මුණින් අතට හැරිලා වැටිලා ඒක හඳුන්වන්නේ වචන ගැලපෙන්නේ නැහැ. මෙන්න මෙවැනි සංඥාවක් කියලා ධර්මයේ එපා කියපු සංඥාවක් ප්‍රේත කියන වචනෙන් හඳුන්වන එවැනි ස්වභාවයෙන් මුණින් අතට වැටිලා ඔහේ ගහක් කපලා දාලා වැටුණා වගේ එහෙම වෙන්නේ නැතුව දකුණු ඇලයට හැරිලා මේ විදියට මේ කාලය තුල නැවත මම නැගිටිනවා කියන අදහසින් නිදා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොනතරම් පුතේ සනසිලිමත්ද කියලා ඔබට දැන් නිදාගත්තත් පින්නතුනි දකින්නන් තුළ ප්‍රසාදයක් තියෙනවා. ඒක අපිට පුරුද්දක් හැටියට වෙන්න ඕනේ. නිසි ලෙස වස්ත්‍රය සකස් වෙලා සංයමයෙන් යුතුව නින්දට එන්න ස්වභාවයක් ඇති වෙන්න ඕනේ. භික්ෂු භික්ෂුණීන්ට සඳහන් කළා තියෙන පුතේ කුටිය තුල උනත් දොර අරගෙන සතපෙන්නට එපා කියලා ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ගෘහස්ත ජීවිතවල එසේම නොවෙන්න පුළුවන්. ඔබට වැටහෙන්න ඕනේ ඒ නිදන සංඥාව තුල උනත් වස්ත්‍රයේ පටන්ම ඉරියව්වේ පටන්ම යහපත් වූ බවක් තිබෙන්න ඕනේ කියලා. ඉතින් මේ තමයි තීන මිද්දේ බැහැර කරගන්න පෙන්වා දුන් අවස්ථාව. තීන මිද්දෙන් බැහැරුණාම නිදිමත ගතිය පමණක් නෙවෙයි පිළිවෙලකට වැඩක් කරන්න, වැඩ කල් දාන්න නැති, අනුන්ට වරද පටවන්න, මොකක් හරි උත්තරයක් කියලා ඒකෙන් නිදහස් වෙන අර පුරුදු වැරද්ද එහෙමම කරගෙන යන්න. එවැනි අවස්ථාවන්ගෙන් බැහැර වෙලා ධෛර්යවන්ත කුසලයේ තුල හිත සමාධිය පාත්ත ගන්න පුළුවන් අයෙක් බවට පත් වෙනවා. ඉතින් නීවරණ ධර්ම පහෙන් අද දවසේ තීන මිද්දේ වටා පසුබිමත් එක්ක අපි බොහොමයක් සාකච්ඡා කළා. ධෛර්යමත් නැගී සිටියොත් ලෞකික ජීවිතයේ තුලත් ධර්මයෙන් බැහැර වෙන්නේ නැතුව හැකි තාදුරට නිවන් මඟ තුල භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් හෝ උපාසිකාවක් හෝ වේවා ජීවිතයේ තුල ධර්මානුකූල අවබෝධයකින් සැනසෙන්න පුළුවන් සුවයක් ලබනවා. දැන් බොහෝ කෙනෙක් සැප කියලා හිතන්නේ පුතේ අඳින ඇඳුමින් gedara මොන වගේද කියලා. සමහර ඇත්තෝ කියන්නේ මං ගිහිල්ලා බලන්න ඕනේ. ඔය සමහර ඇත්තෝ විවාහයට මැත්තේ හිත රිදුන්නේ නැහනේ. විවාහයට මැත්තෙන් ගෙවල් දොරවල් බලන්න යනවා කියලා හිතනව නේද? යාන වාහන තියෙනවද කොහොමද එයාගේ ඒ දේවල් මේ සැප කියලා හිතන. ධර්මානුකූලව ඒ එපා කියන්නේ නැහැ. විසාකා මහ උපාසක අනේපිටිසනන්ට සිතානන්ට එයාටත් තිබුණා. එයාට මාර්ගඵල අවබෝධයටපත් වුණා. නමුත් උතුම්ම සැපත නම් අපිට සඳහන් කළා වගේ කේමෝ මග්ගෝ සෝවත්තිකෝ පීතිගමනියෝ. ජාති ජරා ව්‍යාධි මරණ ඉදිරියේ හිතට බියක් නොදැනෙන්න ඕනේ. මොකද අපි ඕනලාක මේවලටපත් වෙනවා. නිරාමිස සුවයෙන් සුවසේ සපවත් මගේ ජීවිතයේ සුපසන්‍ය කියන තැනක හිත පවතිනවා නම් ඒක ඊටාම ලොකු සුවයක් සනසිල්ලක් බව Tamanටම දැනෙනවා. ඔබ සතුටින් නේද ඉන්නේ කියලා ඇහුවොත් ධර්මානුකූල ජීවිතයක මම සුවපත්ත සනසිල්මත් සිටිනවා කියන අදහස පවතින්න ඕනේ. මෞතුමින්ලා හිතේ සුවේනේ සිටින්නේ. ඒ හිත දැනෙන්න ඕනේ. සුබ උපන්දිනයක් වේවායි ධර්මානුකූල අධිෂ්ඨාන කරමින් ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම මේ සාකච්ඡා දේශනාවත් යම් වූ උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි ඊ타මත්ම වැදගත් ඊ타මත්ම කාලෝචිත කරුණු කාරණාවන් රාශියක් අද දවසේදී දේශනා කරමින් තීන මිද්දේ කියන නීවරණ ධර්මතාවයේ මාතෘකාව බවට පත් කරගැනීමෙන් අපේ පින්වත් දේශකයන්න් වහන්සේ ඊ타මත්ම මනරම් දේශනාවක් අද දවසේදීත් අප වෙනුවෙන් දේශනා කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම අපි අවබෝධ කරගත යුතු අපේ මෝහයෙන් මුලා වෙලා සිටින අපි හැම කෙනෙක්ගේම මෝහාන්ධකාරය දුරු කරගන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගයේ පෙන්වා දෙමින් අද දවසේදී තීන මිද්දේ කියන නීවරණ ධර්මතාවය පිළිබඳව අපේ පින්වත් දේශකයන්න් වහන්සේ දේශනා කළ කරුණු කාරණාවන් අපි අපේ ජීවිතවලට එකතු කරගැනීමෙන් මේ මනුස්සත් ආත්ම
ආත්ම භාවයේ සත්පුරුෂයෙකු වශයෙන් ගත කරන්නට ඔබ හැම කෙනෙකුටම ආරාධනා කරමින් අද දවසේ වැඩසටහන නිමවට පත් කරන්නට පෙර ආතුව දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි 2022 ජූලි මාස 8 වන දින එනම් අද දිනට 75 වන ජන්මදිනයේ දෙන පාදෙනිය කරගස්වැව පදිංචි DMT දිසානායක මේ පින්වත් මෑණියන් ගුරු මාතාව ප්‍රධාන දූ පිරිස එතුමියට නිදුක් බව නිරෝගී සම්පන්නිය චිරජීවනීය ධර්මාභෝධයෙන් ලබන සනසිල්ලම වේවායි ඔබතුමිය වෙනුවෙන් ඊටාම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පාදෙනිය කරගස්වැව පදිංචි සිටි මීට 5 වසරකට ඉහත පල්ලෝසපත් පාඨශාලාචාර්ය එච්.එම්. කිරිමුදියන්සේ ස්වාමි පුත්‍රයා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය පරම්පරානුගත සියලු ඥාතීන්ට මේ ධර්ම දාණයෙන් ජනිත පින් අනුමෝදන් කිරීම. දෙපාර්ශ්වයේම හැදූ වැඩූ මව්පියන් ශිල්ප සතර දුන් ගුරු මෑණිවරු ගුරු පියවරු දුකට සැපට එකට සිටින කලන මිතුරු මිතුරියන් රටදෑ වෙනුවෙන් දීපදූ රණවිරුවන් ගෙවී ගිය 74ක් වසර පුරා දිවිමඟ සරු කිරීමට උදව්පකාර කළ සහයෝගය දැක්වූ පරිලෝකීය හා සුජීවත්ව සිටින ලොකු කුඩා හැමට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවන් දකිත්වායි පුණ්‍යානුමෝදනා කිරීම. සෙත් ප්‍රාර්ථනා කරනවා සිඟිති මුණුබුරු ඇතුළු 2022 අගෝස්තු 12 වන දින උපන් දිනයේ සමරන අකිනු කරගස්වව සිංගිති මුණුබුරු ඇතුළු එම දෙමව්පියන්ට මෙම ජූලි 21 වන දිනට උපන් දිනයේ දෙන අප පවුලේ බාල පුතු වන යුරාද කරගස්වව චූටි පුතා 2022 ජූනි 20 වන දින 90 වන උපන් දිනයේ සමරු අවුලේ ගම රඹුකන හන්දිය ලිපිනේ පදිංචි සෝමා සේනාධීර ගුරුමෑණියන් මෙම ජූනි මාස 28 වන දින ජන්මදිනයේ සමරු මාතලේ මීවත්ත කුඹුර පාර ලිපිනේ පදිංචි කමල් කේටර්ස්හි අධිපති තුමා වන ආර්යදාස මල්ලි මෙම ජූලි 23 වන දින උපන් දිනයේ සමරන ඉහත ලිපිනයෙන් පදිංචි කමල් සිරි නංගි යන අය ඇතුළු එම පවුල්වල සියලුම ඥාති හිත මිත්‍රාදීන් කරගස්ව ගමේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම තම ජීවන කටයුතු සාර්ථක වීමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාස ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනා එසේම වේවායි අදිෂ්ඨාන කරනවා. වසර ගණනාවක්ම අඛණ්ඩව අප මව්බිම බලාගෙන ස්වාභාවික හා කාල විපත් වහවහ දුරු වේවා. අඛණ්ඩව අපේ රටේ පවත්නා දුක් කරදර ස්වාභාවික විපත් පවා ඉක්මනින් වහවහ දුරු වේවා. පීඩිත ජනතා සිත් තුළ ඇවිලෙන තරහ, ද්වේෂ, වෛරය, නොසන්සුන් බව ආදී දුක්ගිනි නිවාලමින් මෙස් සිතුවිලි සිසිල් වැසි ඇදහැලී මිනිස් සිත් නිවි සැනසේවා. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත් පින්වත් දරුවන්ටත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම වේවායි පින්වත් වූ ඔබතුමියන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. එසේ කල්පනා කරමින් අදිෂ්ඨාන කරමින් අපි හැම දිනම මියගිය ඥාතීන්ට හා දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඉදන් වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්නතුනේ අද දවසේදීත් සුපසංජීවිතය ධර්ම සාකච්ඡා මේ වැඩසටහන ඒකාලෝකමත් කරමින් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කළ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේටත් තවත් මෙවැනි වූ ශාස්ත්‍රනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙන්නටත් අවසන උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින්
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් වූ කුසල් දහම් එකසේම හේතු වේවා වාසනාව වේවා යන ප්‍රාර්ථනාව මුදුන්පත් කරගනිමින් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට සංකේතාත්මකව ගෞරවනීය දේශකයන්න් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට දැන් අවස්ථාව ලබා දෙනවා. සාදු සාදු සාදු. සදහපතුනි සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ඔබටත් ඔබේ ස්වකීය දායකත්වයෙන් දේශනාවක් බෞද්ධ රූප වාහිනී නාලිකාව ඔස්සේ විසිරුවා හරින්නට පුළුවන්කම අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබට සවිස්තරාත්මක තොරතුරු දැන කියා ගන්නට ඔබ කතා කරන්න අපට 0112 689යි 307 කියන දුරකථන අංකයත් 0112 0117යි 215යි 288 කියන දුරකථන අංකත් ඔබ වෙනුවෙන් විවෘතයි පිළිබඳව දැන කියා ගන්නට. එහෙමනම් ඒ සිහිපත් කිරීමත් එක්ක දවසේ සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන අපි මෙතකින් නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ සිකුරාදා දවසේදීත් ඔබට සුවිශේෂී වූ මාතෘකාවක් පෙරදරි කරගෙන ඔබේ ජීවිතයේ සත්පුරුෂයෙකු වශයෙන් ගත කරන ආකාරය පිළිබඳව ඔබට මඟ කියා දීමේ අරමුණින්. එහෙමනම් දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ අසීරු කාලවකවානුව තුල සබුද්ධිකව කටයුතු කරමින් සත්පුරුෂයෙකු වශයෙන් ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වේවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.